අපි අද සාකච්ඡා කරන්න ආරම්භ කරමු කම්පියුටර් සිස්ටම් මොඩියුල් එකේ පස්වෙනි ලෙසන් එකේ ඉඳන්. පස්වෙනි ලෙසන් එකේදී අපි බලාපොරොත්තු වෙන්නේ කම්පියුටර් එකේ තියෙන ඊටාම වැදගත්ම උපාංගය වන්නේ කම්පියුටර් ප්‍රොසෙස් එක. කම්පියුටර් ප්‍රොසෙස් එකට අපි කියන ටෙක්නිකල් ටර්ම් එක මයික්‍රෝ ප්‍රොසෙසර්. මේ මයික්‍රෝ ප්‍රොසෙසර් එකේ ඇතුලේ තියෙන වැදගත්ම processing unit එකට අපි කියන්නේ control processing unit කියලා. ඒ වගේම මේ control processing unit එක තුල අපි දෙන program instruction execute වෙනවා. ඒ executed instruction වල ආකෘතියක් තියෙනවා. ඒ ආකෘතියට අපි කියන්නේ instruction set architecture කියලා. ඒතර අපි කැමති ඕනෑම process එකක් උඩ run වෙන්නේ ඒකට ගැලපෙන instruction set එකක්. ඒතර ඒක process architecture එකෙන් process architecture එකට instruction set එකේ ස්වභාවය වෙනස් වෙනවා. ඒ නිසා අපි මේකෙදි අවධානය යොමු කරන්නේ කොහොමද මයික්‍රෝප්‍රොසෙසර් එක ඇතුලේ හැදිලා තියෙන්නේ මොනවයින්ද ඒක උඩ කොහොමද ඉන්ස්ට්‍රක්ෂන් එක්සිකියුට් වෙන්නේ කොහොමද කියන එක තමයි අපි මේ පාඩමෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒකට පොඩි ප්‍රවිෂ්ටයක් ගමු. ඕගොල්ලෝ දන්නා ඕනම කම්පියුටර් සිස්ටම් එකක ප්‍රධාන යුනිට්ස් පහක් තියෙනවා. ඉන්පුට් වලින් data enter ඇතුළු වෙනවා. ඒ වගේම output unit වලින් data out වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් keyboard, mouse, barcode reader මේවා ගත්තොත් input device. ඊළඟට monitor එක, speakers ඒවා ගත්තොත් output device, printer ඒවා output device. ඊළඟට අපි මේ input device වලින් enter කරන data process කරන කල తాවකාලිකව පවත්වා ගන්නා working memory එකක් කියලා කියනවා. ඒකට අපි කියනවා primary memory කියලා. නැත්නම් RAM එක. random access memory card එක RAM card වල මේක store වෙන්නේ. light තියෙන කල තමයි මේකේ memory තියෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි word වලින් ලියුම ටයිප් කරන අවස්ථාවක ඒ ටයිප් කරන ලියුම තියෙන්නේ ඒ වර්ඩ් වලට අදාළ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික තියෙන්නේ RAM එකේ. ඒතකොට එතකන් ඒවා තියෙන්නේ hard disk එකේ. ඒතකොට hard disk එකේ අපි කියන්නේ secondary storage නැත්නම් auxiliary storage කියලා. එහෙම නැත්නම් අපි කියනවා secondary memory කියලා. secondary storage කියනවා. ඒතකොට ඒක permanent storage එක. ඒතකොට අපි main memory එක කරන ඒ ලියුම save කරන්න ඕනේ. ඒ ලියුම save කරොත් ඒ save කරන්නේ hard disk එකක. නැත්නම් CD එක නැත්නම් pen එකක. memory card එකක. ඒතකොට ඒවා permanent storage. ඒතර ඒවට කියන්නේ secondary storage කියලා. ඒතර සාමාන්‍ය computer system එක අපිට හම්බ වෙන ඕනම equipment එකක් input device එකක් හෝ output device එකක් හෝ එහෙම නැත්නම් memory එකට අයිති නැත්නම් processor chip එකට අයිති එහෙම නැත්නම් storage වලට අයිති කියලා ගන්න පුළුවන්. මේ ඔක්කොම devices එකිනෙකට සම්බන්ධ වෙන්නේ ඔබ දන්නවා motherboard එකකින්. ඒතර මේ motherboard එකේ මේ මැද ඔබට පේන මෙන්න මෙතන තියෙන ඉතා වැදගත්ම chip එක තමයි මේක තමයි brain එක. මේ මුළු computer system එකේ ඉතා වැදගත්ම unit එක ගණන් අධිකම unit එක වන්නේ මේක microprocessor එක. එතකොට Intel සමාගමේ microprocessors තමයි බහුලව අපිට දකින්න ලැබෙන්නේ. ඊට අමතරව AMD සමාගමේ microprocessors දකින්නට පුළුවන්. ඊළඟ Apple සමාගමේ ඉස්සර Motorola microprocessors use කරා. එතකොට Intel සමාගමේ microprocessors තමයි වඩා බහුලව තියෙන්නේ. Intel Core i3, Core i5, Core i7, Pentium 4, Celeron මේ විදිහට Intel සමාගමේ විවිධ processors අපිට දකින්නට පුළුවන්. එතකොට මේ microprocessor එක මෙන්න මේ socket එකට සම්බන්ධ වෙනවා. එතකොට microprocessor එකත් එක්ක යාබදව තියෙන ඉතාම වැදගත් equipment එක තමයි මෙන්න මේ RAM card කියන ඒවා. එතකොට මේ slots වලට RAM card ඔබන්න පුළුවන්. මේ RAM card වල තමයි අර working memory එක තියෙන්නේ. එතකොට අපි මොකක් හරි වැඩ කරනවා නම් අපි හිතමුකෝ අපි Photoshop වලින් මොන හරි edit කරනවා කියලා. එතකොට Photoshop install කරලා තියෙන්නේ hard disk එකේ. ඒක storage එක. එතකොට hard disk එකේ තියෙන එක RAM එකට ගන්න ඕන. එහෙම RAM එකට working memory එකට ගන්න නැතුව වැඩ කරන්න බෑ. ඒ වගේම අපි ඒක මොකක් හරි ෆොටෝ එකක් එඩිට් කරා නම් ඒ ෆොටෝ එක සේව් කරන්න ඕන. ඒ සේව් කරනවා කියලා අපි කරන්නේ අර RAM එකේ තියෙන එක කියලා ආයේ hard disk එකට දානවා. එහෙම නැත්නම් ඒක pen drive එකකට සේව් කරනවා. එහෙම නැත්නම් අපි CD එකට write කරනවා. ඒතර මේ hard disk CD drive වගේ මේවා අපිට සලකන්න පුළුවන් secondary storage ලෙස. ඒතර processing එකට ඉතා වැදගත් කාරණයක් තමයි memory. ඒ වගේම ඔබ දන්නවා වීඩියෝ කාඩ් එකක් ගහන්න පුළුවන් මොනිටර් අවුට්පුට් එක අපි VGA අවුට්පුට් එක කියලා කියන්නේ මේක. ඒතර VGA කාඩ් එකක් ගහන්න පුළුවන්. ඊට පස්සේ මේ මෙතන ඔබට පේනවා USB ports එහෙම තියෙනවා. මේවයින් තමයි printer ROM එක සම්බන්ධ කරන්නේ input output device. එතකොට විශේෂයෙන්ම input output device වලනුත් ඒ වගේම memory device වලට ඒ වගේම storage device වලට data එහෙට මෙහෙට මාරු වීමක වෙන්නේ මේ process එක හරහා තමයි මේ ක්‍රියාවලිය manage කරන්නේ. අපි ඒකෙන් ප්‍රශ්න කිහිපයකට ගියොත් 2011 තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා block diagram එකක් දීලා typical component of a computer කියලා. ඒතර මේකේ ඔබට පැහැදිලි මේ unit එකේ memory එකත් එක්කම සංගත වෙලා තියෙනවා මේක. ඒ වගේම input මේ එනවා. ඒ වගේම යනවා. ඒ වගේම මේක save කරනවා ආපහු read කරනවා. ඒතර ඔබ දන්නවා අපි hard disk එකේ save කරනවා ආයි hard disk එකෙන් read කරනවා. ඒතර write කරනවා read කරනවා. ඒ නිසා මේක තුන කියන එක අපිට storage එක ලෙස අඳුර ගන්න පුළුවන්. ඒ වගේම මේක input එක. මොකද මේ system එකට එන්නට ඕන. මේකෙන් යන්නට ඕන. එහෙනම් මෙතන තියෙන්නේ memory එකත් එක්ක ගැට ගැහෙන RAM එකත් එක්ක ගැට ගැහෙන එක processor chip එක. ඒ නිසා CPU එක කියලා අර්ථ දක්වන්න පුළුවන්. ඒ අනුව එක input දෙක CPU 3
storage ලෙස අපිට සලකන්න පුළුවන්. ඒ අනුව input CPU storage. The answer is B. එක input, දෙක CPU, තුන storage. අපිට ඊළඟ 2007 එක පළවෙනි ප්‍රශ්නෙට අපි ගියාම ඒකෙත් අපිට දකින්න ලැබෙන්නේ මේ වගේම රූපයක්. එතනදී පොඩි වෙනසක් තියෙනවා මේකේ මේ සටහනේ පැත්ත. දැන් data enter වෙන්නේ මෙතනින්. ඒ නිසා A කියන්නේ input process, B කියන්නේ එතකොට අපිට ගන්න වෙන්නේ output, C කියන එක අපිට එතන memory කියලා ගන්නත් පුළුවන්, storage කියලා ගන්නත් පුළුවන්. usually data write කරනවා ආපහු read කරනවා. ඒ නිසා ඒක stores කියලා නම් කරන්න පුළුවන්. ඒ අනුව A කියන්නේ input, ඊළඟට B කියන්නේ output, C කියන්නේ store. එතකොට ඒකෙත් උත්තරේ වෙන්නේ C උත්තරේ අපිට ගන්න පුළුවන් පිළිතුරක් ලෙස. ඒක ලේසි ප්‍රශ්නයක්. right. එතකොට අද අපේ මාතෘකාව ගැට ගැහෙන්නේ ඔය යුනිට් වලින් මෙන්න මේ processor chip එකට. එතකොට microprocessor එකේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා අපි ඊළඟට බලමු. මම ඉස්සෙල්ලාම මේ පාඩමේ පළවෙනි කොටස ලෙස අපි සාකච්ඡා කරමු microprocessor එක ඇතුලේ තියෙන parts මොනවද කියලා. processor එක ඇතුලේ තියෙන ඉතා වැදගත් දෙයක් තමයි මේ cache memory කියලා කියන්නේ. cache memory කියලා කියන්නේ ඔබ දන්නවා අපි RAM නැත්නම් අපි සමස්ත කම්පියුටරේ memory වෙන් කරනවා කොටස් දෙකකට memory සහ storage කියලා. memory කියන්නේ එතකොට తాවකාලික memory එක. ඒ memory ප්‍රධාන වශයෙන් තියෙන RAM card වල. RAM card වල තියෙන memory ට අපි කියනවා DRAM කියලා. ඒ DRAM එක slow, access කරන්න slow. එම නිසා microprocessor එකට උපරිම speed එකෙන් වැඩ කිරීම සඳහා මේ memory unit එකේ RAM එකෙන් data access කරනවා වෙනුවට microprocessor chip එක ඇතුලේ memory area එකක් තියෙනවා. ඒ memory area එකට අපි කියනවා cache memory කියලා. එතකොට microprocessor එක RAM එකෙන් direct read කරනවට වඩා cache එකෙන් read කරන එක speed වැඩි. එතකොට cache එක කියන්නේ RAM එකේ තියෙන නිතර use කරන data, frequently used, most recently used data අපි cache ගැන වෙනම කතා කරනවා. මේ cache memory කියලා එකක් තියෙනවා. එතකොට microprocessor එකේ තමයි මේ cache එක තියෙන්නේ. එතකොට CPU එක අපි සාමාන්‍යයෙන් මෙහෙම ගත්තොත් microprocessor කියන එක අපිට අර්ථ දක්වන්න පුළුවන් CPU එක සහ cache memory වල එකතුවක් ලෙස. එතකොට මේක ඇතුලේ CPU එක තියෙනවා ඊට අමතරව cache memory තියෙනවා. එතකොට cache memory තමයි RAM එකේ තියෙන data ගෙනලා තියාගෙන ඉන්නේ. එතකොට RAM එකේ තියෙන data cache එකෙන් read කරන එක ලේසි, වේගවත්. ඊළඟට අපි CPU එකට ගියොත් ඒ කියන්නේ cache එක අමතක කරොත් දැන් cache memory කියන එක අපි අමතක කරොත් CPU ගැන කතා කරද්දී අපිට ඉතා වැදගත් වෙන components තුනක් තියෙනවා. එකක් තමයි මේ arithmetic logical unit එක නොහොත් ALU එක. අනිත් එක තමයි control unit එක, අනිත් එක තමයි registers. ඔබ දන්නවා අපි process එක ඇතුළේදී කරන්නේ instruction execute කරනවා. ඒ instruction execute කරලා අදාළ කාරණය සිද්ධ කරන්නේ එහෙම නැත්නම් ඒක ක්‍රියාවේ යොදවන්නේ arithmetic logical unit එක. විශේෂයෙන්ම arithmetic operations, ඒ වගේම logical operations perform කිරීම තමයි ALU එකේ වගකීම. ALU එක තමයි ඇත්තටම instruction execute කරවන්නේ. හැබැයි input unit එකේ ඉඳන් process එකට, process එකේ ඉඳන් output වලට, ආයේ memory එකේ ඉඳන් process එකට, process එකේ ඉඳන් memory යට මේ හැම තැනටම අවශ්‍ය data එහෙට මෙහෙට හුවමාරු කරන්නේ මෙන්න මේ control unit එක. ඒ නිසා අපි control unit එකට කියන්නේ traffic OIC නැත්නම් traffic policeman කෙනෙක් යා. traffic නිලධාරියෙක්. එයා තමයි data flow එක එහෙට මෙහෙට පාලනය කරන්නේ. අනිකුත් component ඔක්කොම පාලනය කිරීමේ වගකීම පැවරෙන්නේ control unit එකට. ඊළඟට දැන් input device වලින් හරි එහෙම නැත්නම් memory වලින් හරි data ආවහම ඒ data తాවකාලිකව තියාගන්න ඕනේ. ඒ data తాවකාලිකව තියාගන්න. දැන් අපි කොහොමද RAM එකෙන් cache එකට එනවා. cache එකෙන් processing සඳහා. ඒ කියන්නේ ALU එකට data අවශ්‍ය නම් ALU එක data process කරන්නේ ඒවා registers වල දාගෙන. ඒතකොට register කියලා කියන්නේ ඒවා data hold කරන්න පුළුවන්, data පවත්වා ගන්න පුළුවන් පොඩි elements. එතකොට අපි හිතමුකෝ මෙතන විවිධ sizes වලින් registers තියෙනවා. දැන් 32 bit register එකක් ගත්තොත් bit 32ක් store කරන්න පුළුවන්. 16 bit register එකක් ගත්තොත් bit 16ක් store කරන්න පුළුවන්. ඒ විදිහට register set එකක් තියෙනවා. එතකොට අර input වලින් සහ memory වලින් ගෙන data తాවකාලිකව තියාගෙන ඉන්නේ registers වල. ඒවා ALU එකට දාලා process කරලා ආපහු output තියාගන්නේ ඒ registers වල යවනකල්. එතකොට ඒ කියන්නේ microprocessor එක ඇතුළේදී data ALU එකකින් process කරන තුරු ඒවා පවත්වා ගන්නේ registers වල. එතකොට microprocessor එකේ තියෙන ප්‍රධානම component ගැන අපි කතා කරොත් ALU එක, control unit එක සහ registers set එක අපිට අර්ථ දක්වන්න පුළුවන්. මේ registers වල අපි පසුව කතා කරනවා registers වර්ග ගණනාවක් තියෙනවා. data registers, address registers, instruction registers, input output registers, general purpose register, ඒ වගේම මේ විශේෂ register එකක් තියෙනවා status සහ flag register කියලා. ඒ වගේම තව විශේෂ register එකක් තියෙනවා accumulator කියලා. ඒ වගේම තව විශේෂ register එකක් තියෙනවා PC නැත්නම් program counter කියලා. එතකොට මේ ඔක්කොම registers. එතකොට register set කියලා register array කියලා කියන්නේ ඒකයි set of registers තියෙනවා. එතකොට මේ registers වල තියෙන්නේ මොනවද? data තියෙනවා, address තියෙනවා,
ඒ වගේම instructions store වෙනවා. මොකද ඔබ දන්නවා මේ input වලින් memory වලින් data ගෙන්නනවා. ඊට පස්සේ process කරලා යන output උත් ඒකේ තියන්නේ. ඒ process කරන්න අවශ්‍ය instruction උත් ඒකේ store වෙලා තියෙන්නේ. ඒ වගේම address මේ මොකද memory එකේ දැන් RAM එක කියන්නේ memory ගොඩක්. ඒතොර එක් memory එකේ තියෙන විවිධ item අපි ගෙන්න ගන්න. ඒ විවිධ variable ගෙන්න ගන්නවා. ඒ variable අගයන් ගෙන්න ගන්න මොන variable එකද ගේන්නේ කියන එක තීරණය වෙන්නේ address එක මත. එම නිසා මේ registers වල data, instruction, address කියන තුනම store වෙනවා. ඒවා process කරන්නේ ALU එකෙන්. ඒ process කරන එකේදී data එහෙට මෙහෙට ඒ කියන්නේ input එකේ ඉඳන් registers වලට ඉඳන් output වලට registers වල ඉඳන් memory වලට ඉඳන් registers වලට මේ register වල ඉඳන් ALU එකට ALU එකේ ඉඳන් register වලට මේ විදිහට මේ data flow එක පාලනය කරන්නේ කවුද? control unit එක. ඔයගොල්ලන්ට මේ diagram එකේ මේක තව පැහැදිලි කරගන්න පුළුවන්. processor එක හැදලා තියෙන ප්‍රධාන වශයෙන් එතකොට control unit එක, arithmetic logical unit එක නොහොත් processing element එක, ඒ වගේම data hold කරන, data store කරන මොකද ALU එක data process කරන්නේ register වල දාගෙන. cache එකේ තියෙන data මෙයාට රිජුව කියවන්න බෑ. cache එකේ තියෙන data register වලට අරන් තමයි ALU එක process කරන්නේ. එතකොට RAM එකේ data cache එකට එනවා, cache එකෙන් register වලට දාලා තමයි process කරන්නේ. ALU එක read කරන්නේ නැහැ කවදාකවත් cache එක. ALU එකට read කරන්න පුළුවන් registers. මොකද register වල තමයි අපි process කරන data తాවකාලිකව පවත්වා ගන්න. input data පවත්වා ගන්නෙත් එතන. ඒක process කරලා යන output පවත්වා ගන්නෙත් මේ registers උඩ. ඒතර control unit එක තමයි මේ හැමතැනම data flow එක පාලනය කරන්නේ. ඔයගොල්ලන්ට පේනවා මේකේ මේ රතු පාටින් දක්වලා තියෙනවා input එකට, output එකට, main memory එකට, ALU එකට, ඊළඟට registers වලට අවශ්‍ය control informations යවනවා. අපි මේකට කියනවා control information කියලා. ඒ control information යවන්නේ මේ control unit එක. නිසා data transfer එක පාලනය කරන්නේ control unit එක. මම හිතනවා ඔයාලට යම් හැඟීමක් එන්නේ නැති කියලා මේ ප්‍රධාන element සම්බන්ධව microprocessor එකේ තිබෙන. අපි පොඩ්ඩක් ප්‍රශ්න වලට යමු. 2014 තුන්වෙනි ප්‍රශ්නෙට අපි ගියාම which of the following devices is not part මේක අහන්නේ not කියලා not a part of a microprocessor. ඒතර microprocessor එකේ part එකක් නොවන්නේ කියලා. අපි ඉස්සෙල්ලා බලමු microprocessor එකේ parts මොනවද කියලා. ඔබ හොඳින්ම දන්නවා arithmetic logical unit එක කියන්නේ microprocessor එකේ part එකක්. ඔබ හොඳින්ම දන්නවා control unit එක කියලා කියන්නේ microprocessor එකේ part එකක්. arithmetic logical unit එකෙන් තමයි ඒ අදාළ operations කරන්නේ. arithmetic operation එකක් නම් ඒ එකතු කිරීම කරන්නේ arithmetic logical unit එකෙන්. comparison එකක් නම් ඒක කරන්නේ comparison එකෙන්. කොටින්ම කියනවා නම් instruction execute කරන්නේ arithmetic logical unit එකෙන්. ඒ arithmetic logical unit එකටයි registers වලටයි input output වලටයි අනිත් පැත්තේ memory වලටයි data එහාට මෙහාට transfer කරන එක. මේ data flow එක පාලනය කරමින් ඊළඟට මොකක්ද execute වෙන්නේ ඊළඟට මොකක්ද execute වෙන්නේ කියලා ඒ පාලනය කරන්නේ control unit එකේ. එම නිසා ඒ මේකේ processor එකේ තියෙන component එක control unit එකේ processor එකේ තියෙන component එක. අනිත් එක registers. මොකද ඔය input එකෙන් output එකෙන් එන data පවත්වා ගන්න මොකේද registers වල. එතකොට ALU එකෙන් process කරන තුරු ඒවා තියෙන්නේ register එකේ. එතකොට process කරලා output එක output unit වලට නැත්නම් memory වලට යවන කල් එක තියෙන්නේ output registers වල. එම නිසා registers මේ A B C D කියන එක පැහැදිලි ඒවා microprocessor එකේ component. ඒ වගේම මම ඔයාලට කිව්වා cache memory කියලා ගැන RAM එකේ තියෙන data ඍජුවම අපිට processor එකට ගන්න අමාරුයි. ඒක slow. ඒ සාමාන්‍ය DRAM එකෙන් data read කරන එක slow නිසා අපි නිතර භාවිතා කරන ඒ වගේම අපි කියනවා frequently used data කියලා. ඒ frequently used data ඒ වගේම අපි නිතර මේ ඒ වගේම මෑතකදී ඉතා මෑතකදී කියන්නේ recently access කරපු data item අපි පවත්වා ගන්නවා తాවකාලික SRAM එකක. ඒ SRAM එක තියෙන්නේ microprocessor එක ඇතුලේ. එම නිසා microprocessor chip එක ඇතුලේ මේක තියෙන්නේ CPU කියලා නෙවෙයි අහන්නේ microprocessor කියලානේ. එතකොට CPU කිව්වනම් සමහරට මේක cache memory කියන එක CPU කොටසක් නෙමෙයි. arithmetic logical unit එකයි registers උයි control unit එකයි කියන තුන නම් CPU එකේ කොටසක්. microprocessor එකේ කොටස් නොවන්නේ කිව්වහම මේක cache memory microprocessor එකේ කොටසක් වෙනවා. මොකද microprocessor මම අර දැක්ුවේ CPU plus cache කියලා. random access memory කියන්නේ කොහොමද microprocessor එකට අයිතියක් නෙවෙයි ඒක memory එක. ඒක DRAM එක. ඒතර ඒක තියෙන්නේ ඔබ දන්නවා RAM card තියෙනවා. ඒතර microprocessor chip එකට ටිකක් එහින් තමයි RAM card ටික වදින්නේ. ඒතර ඒක motherboard එකේ motherboard chipset එක හරහා තමයි data ටික remove වෙන්නේ. ඒ නිසා කිසිසේත්ම random access memory කියන එක microprocessor එකට අයිති නෑ. ඒතර මෙතන අහන්නේ not a part of microprocessor කියලා. එම නිසා අපිට මෙතන පිළිතුරු ලෙස ගන්න වෙන්නේ random access memory පමණයි. C උත්තරයක් not a part of microprocessor. 2017 19 වෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නෙත් එම ප්‍රශ්නේමයි not a part of CPU කියලා. CPU කියන එකේ parts නොවන්නේ කියලා. එතකොට එතන අහන්නේ CPU කියලා.
එතකොට registers අනිවාර්යයෙන්ම CPU එකේ, control unit එක අනිවාර්යයෙන්ම CPU එකේ, arithmetic logical unit එක අනිවාර්යයෙන්ම CPU එකේ. දැන් මේ ප්‍රශ්නේ cache memory දීලා තිබුණා නම් අන්න අපිට ඒක ගන්න ටිකක් බය වෙන්න ඕන. මොකද හේතුව cache memory කියන එක microprocessor chip එක ඇතුලේ තියෙන දෙයක් මිසක් CPU එකට අයිති දෙයක් නෙමෙයි. හැබැයි මේ processing ක්‍රියාවලිය සිදු කරන ALU එකත් process කරන කාල data input data output processing data පවත්වා ගන්න storage element වෙන registers උත් ඒ data එහෙට මෙහෙට කරන ALU එක registers වලටත් register වලින් ALU එකටත් input output එකටත් එහෙට මෙහෙට පාලනය කරන device එක control unit එක ලෙසත් අපි අරන් දක්වනවා. ඒතර CPU එකට මූලික වශයෙන් අයිති වෙන්නේ මේ තුන. ඒතර මෙතන not a part කිව්වහම අපි memory එක ගන්නෙ නෑ. මොකද memory කියලා අපි අරන් දක්වන්නේ primary memory. ඒ කියන්නේ RAM card එක. එම නිසා RAM card එක අපි IT කියලා ගන්න. ඊළඟට system clock එක. system clock එක කියලා කියන්නේ motherboard එකේ තියෙනවා pulse generator එකක්. ඒ pulse generator එකෙන් තමයි system එක මේ pulse හදාගන්නේ. නැත්නම් අපි කියමු timeline එක හදාගන්නේ. කාලය ගත කිරීම හදාගන්නේ system clock එක. ඒතර microprocessor chip එකේ oscillator එකක් දාලා pulse මේ generator එකක් හදලා තේරුමක් නැහැ අර motherboard එකේ තියෙන නිසා. ඒතර නමුත් processor chip එකේ data process වෙන වේගය වැඩි. එම නිසා ගොඩක් වෙලාවට ගොඩක් process කරන්නේ අර motherboard එකේ තියෙන system clock එකම multiply එකකින් වැඩි කරලා තමුණුත් ඒක පාවිච්චි කරනවා CPU clock එක ලෙස. ඒතර CPU clock කියලා වෙනම එකක් නැහැ processor chip වල. කරන්නේ මොකක්ද? අර motherboard එකේ තියෙන oscillator එකෙන් generate කරන clock pulses මේ කියන්නේ system clock pulsesම ටිකක් වැඩි කරලා multiply එකකින් වැඩි කරලා CPU clock එක ලෙස use කරනවා. කොහොමත් මේක කතා කරලා තියෙන්නේ CPU clock කියන වචනේ නෙමෙයිනේ. ඒතර system clock එක කොහොමත් තියෙන්නේ motherboard එකේ oscillator එකක්. එම නිසා මේක කෑල්ල අයිති වෙන්නේ motherboard එකට මිසක් CPU එකට නෙමෙයි. එම නිසා not a part of CPU කියලා යහන්නේ C RAM card එක නහොත් primary memory සහ oscillator එක motherboard එකේ clock oscillator එක ඒ කියන්නේ E. ඒතර C සහ E අපිට උත්තර ලෙස ගන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නෙට ගියොත් 2017 26ට the ALU of a computer responds to the commands coming from ALU එක. ALU of a computer responds to respond කරනවලු ප්‍රතිචාර දක්වනවලු commands coming from. දැන් මම කලිනුත් කිව්වා ALU එක වැඩ කරන්නේ කාට ඕන විදිහටද? ALU එකට data registers වලින් ගන්නවද? ALU එකේ ඒවා registers වලට දානවද? registers වලට input වලින් ගේනවද? memory එකෙන් ගේනවද? ඊට පස්සේ registers වලින් ආයේ memory එකට යවනවද? මේ සියල්ල මේ data flow එක පාලනය කරන්නේ control unit එක. එම නිසා ALU එකට උපදෙස් ලැබෙන්නේ ALU එක පාලනය වෙන්නේ කොහෙන්ද? control unit එකෙන්. cache memory data store කරන එකයි කරන්නේ. primary memory කියන්නේ RAM card එකට, secondary memory කියන්නේ storage වලට, hard disk වලට, external memory කියන්නේ ඕගොල්ලෝ එළියෙන් ගහන USB pen drive වලට, memory card වලට, එහෙම නැත්නම් portable hard disk වලට, CD වලට අපිට කියන්න පුළුවන් external memory නැත්නම් external storage කියලා. portable storage. එතකොට මේක primary memory නොත් RAM, මේක secondary memory නොත් secondary storage, ඒ කියන්නේ hard disk, මේක portable storage නොත් CD, ඊළඟට memory cards ඒ වගේ ඒවා අපිට ගන්න පුළුවන්. cache memory කියන්නේ store කරන එක. ඒක කොහෙන්වත් command එන්නේ නැහැ. ඒ නිසා පැහැදිලි ALU එක වැඩ කරන්නේ කාට ඕන විදිහටද? control unit එකට ඕන විදිහට. අපි ඊළඟ ප්‍රශ්නෙට ගියොත් 2019 4ට which of the following devices is a part of a microprocessor? ඒකමන not නෙමෙයි is. ඒතර part කියලා මොනවද කියලා අහන්නේ. ඒකේතර අපි not ඒවා නෙමෙයි හොයන්නේ parts. ඉතින් පැහැදිලි ඔයාලට control unit එක ගන්න පුළුවන්. ඊළඟට microprocessor එකේ නිසා cache memory ගන්නත් පුළුවන්. main memory ගන්න බෑ. ඔබ දැනගන්න main memory කියන්නේ primary memory. ඒ කියන්නේ RAM card එක. ඒක main memory. main memory කියන්නේ DRAM එක. හැබැයි cache memory කියලා කියන්නේ processor එක ඇතුලේ තියෙන එක. ඒකට කියන්නේ SRAM එක. ඒතර ඒක උත්තරයක්. cache memory processor එක ඇතුලේ තියෙන්නේ. ඒ වගේම control unit එක processor එක ඇතුලේ තියෙන්නේ. ඊළඟට මම ඔයාලට registers යටතේ කිව්වා අපි ඉස්සරහට කතා කරනවා මේ register ගණනාවක්. එක register එකක් තියෙනවා program counter කියලා. ඒක ඉතා වැදගත් register එකක්. ඒ වගේම accumulator කියලා register එකක් තියෙනවා. ඒකත් වැදගත් register එකක්. ඊළඟට status register කියලා එකක් තියෙනවා. ඒකත් වැදගත් register එකක්. ඒකෙන් අදහස් කරන්නේ මේවා වැදගත් නැහැ කියන එක නෙමෙයි. තව registers තියෙනවා. data registers, address registers, instruction registers, input output registers. පොදුවේ සමහර ඒවාට කියනවා අපි general purpose registers කියලා. ඒතර මේ විවිධාකාර registers ගොඩක්. නැත්නම් data hold කරන data බඳුන්, data භාජන ගොඩක් තියෙනවා අපිට ඉගෙන ගන්න. එතකොට මෙතනින් අපි මේ ප්‍රශ්නෙට ගියොත් ඔබට පේනවා ඇති මෙතන instruction register කියලා කතා කරනවා. ඒක register වලින් එකක් නෙමෙයි. data register, address register, instruction register ඔක්කොම තියෙන process එක ඇතුලේ register set එකක් තියෙනවා. register set එක register එකක් තමයි instruction register කියන්නේ. ඒ වගේම program counter කියන්නේ register. ඒක ඕගොල්ලන්ට ඊළඟ session එකේදී අපි කතා කරනවා මොනවද මේවෙන් කරන්නේ කියලා. නමුත් ඔයාලා දැනට දැනගන්න program counter කියලා මේකේ තියෙනවා. ඒක register එකක්.
instruction register කියලා එකක් තියෙනවා, data register කියලා එකක් තියෙනවා, address register කියලා එකක් තියෙනවා. ඒ වගේ තව registers set එකක් තියෙනවා. right? registers කියනවා තියෙන්නේ process එක ඇතුලේ. එම නිසා A උත්තරයක්, B උත්තරයක්, D උත්තරයක්, E උත්තරයක්. හැබැයි main memory කියන්නේ RAM card එක. ඒ කියන්නේ DRAM එකක්. ඒක තියෙන්නේ process එකෙන් එළියේ motherboard එකේ එහාට වෙන්න slot එකක් තියෙනවා memory cards ගහන්න, RAM card ගහන්න. අපි ඊළඟ ප්‍රශ්නෙට ගියොත් 2009 6 වෙනි ප්‍රශ්නෙට which of the following statement is are true with respect to the central processing unit CPU ගැන අහන්නේ. A registered hold data that can be readily accessed by the CPU. Yes. CPU එක ඇතුලේදී data access කරන්න CPU එකේ විශේෂයෙන්ම ALU එකෙන් data access කරන්නේ කොහේ තියෙන dataද? registers වල තියෙන data. cache එකේ තියෙන data කවදාකවත් ALU එකට direct access කරන්න බෑ. cache එකෙන් ගන්න ඕන register වලට. RAM එකෙන් cache වලට අරගෙන cache වලින් register වලට ගන්න ඕනේ. එතකොට ALU එක process කරන්නේ register වල තියෙන data. ඒ නිසා ඒ ප්‍රකාශය හරි. CPU එකට ready කරලා තියෙන data තියෙන්නේ කොහෙද? register වල. ඒ නිසා ඒ හරි ප්‍රකාශයක්. මේක යන්නේ true ඒවා. B arithmetic logical unit and control unit are two principal parts of the CPU. අනිවාර්යයෙන් CPU එක හැදෙන ප්‍රධානම component මොනවද කියලා අහුවොත් ALU එක, CU එක සහ registers. તો registers කියන්නේ data hold කරන parts නිසා මේ මුකුත් කෙරෙන්නේ නැහැනේ. registers වලින් මුකුත් කරන්නේ නැහැ. registers කියන්නේ data store කරන්න තියෙන භාජන set එක. එතකොට ALU වලින් යමක් කෙරෙනවා, CU වලින් යමක් කෙරෙනවා. ඒ නිසා CPU එකේ ප්‍රධානම component දෙක මොකක්ද කියලා අහුවොත් ALU සහ CU කියන එක වැරද්දක් නැහැ. නමුත් registers මතක තියාගන්න. එනිසා මේක B හරි. C ALU determine which actions are to be carried out according to the values in a program counter register and status register. දැන් මෙතනදී අත් වශයෙන්ම ඕගලන්ට program counter register සහ status register ගැන කෙටි හැඳින්වීමක් මම දෙන්නම්. program counter කියන්නේ පුතේ යම් instruction එකක් ALU එකේ execute වෙද්දී ඒ instruction එක විසින් තීරණය කරනවා ඊළඟට execute වෙන්න ඕන instruction එකේ address එක. එතකොට ALU එකේ current instruction එක execute වෙද්දී next instruction එකේ address එක set වෙනවා program count එකට. ඒ වගේම මේ current execution එක සාර්ථක වුණොත් status flag එකට true කියලා වදිනවා. true හරි success කියලා වදිනවා. එතකොට control unit එක කල්පනා කරනවා status register එක සාර්ථකද? එහෙනම් ඊළඟ instruction එක අපි load කරන්න ඕන. එතකොට මේක තීරණය කරන්නේ කවුද? ALU එක නෙමෙයි CU එක. එතකොට program count එකේ තියෙන next instruction එකේ address එක අරන් status එක දිහා බලලා ඊළඟ address එකට අදාළ instruction එක ALU එකට ගෙන්නන්නේ කවුද? CU control unit එක. ඒ නිසා මේ B කියන වාක්‍යය වැරදි. ඇයි වැරදි? මේක එන්න ඕන B නෙමෙයි C කියන වාක්‍යය වැරදි. ඇයි මේක එන්න ඕන? ALU determine කියලා නෙමෙයි CU determine කියලා. CU determine which actions are to be carried out according to the values in a program counter. මොකද program counter එකේ තමයි next instruction එකේ address එක තියෙන්නේ. එතකොට current execution එක සාර්ථකද නැද්ද කියන එක සඳහන් වෙන්නේ status register එකේ. ඒ දෙකේ තත්ත්වය දිහා බලලා ඊළඟ instruction එක ALU එකට ගෙනල්ලා execute කරනවද නැද්ද කියන තීරණය ගන්න control unit එක. එම නිසා C ප්‍රකාශය වැරදි. මේකේ ALU වෙනුවට CU තිබුණා නම් මේක හරි. D ALU operations are controlled by the control unit. අනිවාර්යයෙන්ම ALU එකේ operation ALU එකට data ගේනේම ALU එකේ කරන processing ක්‍රියාවලිය ඔක්කොම පාලනය කරන්නේ control unit එක. D හරි. E control unit sends signals to CPU components to perform sequence operation. ඔව් ඔයාලට මතක ඇති මම අර උඩම පෙන්නුවා රතු පාට control unit එකෙන් හැම registers වලටම input unit වලට output unit වලට memory වලට හැම තැනටම signal යනවා. ඊළඟට මොකද්ද වෙන්න ඕනේ? ඊළඟට මොකද්ද වෙන්න ඕනේ? අතනින් මෙතෙන්ට මෙතනින් අතෙන්ට කියලා data flow එක control කරන්නේ තනිකරම කවුද? control unit එක. එම නිසා CPU components ඔක්කොන්ටම අවශ්‍ය controlling information යවන්නේ CPU එක විසින්. අපි ඊළඟ ප්‍රශ්නයට ආවොත් 2019 5. ඔබට පේනවා මේකේ false කියලා අහනවා. ඒකේ අහන්නෙත් අර උත්තර ටිකම තමයි. cache memory holds මෙතන වැරදි. cache memory holds data and readily access මෙතන වැරද්දක් කරලා තිනවා ඒගොල්ලෝ. මේකේ ඔබ දකිනවා registers තමයි data hold කරන්නේ. ඒ නිසා ඒගොල්ලෝ මෙතන දාලා තිනවා registers cache memory කියලා වැරදි. CPU එකට cache memory කියවන්න බෑ. CPU එක කියලා කියන්නේ ALU එක. ALU එක කියවන්නේ registers. ඒතර ALU එකට නැත්නම් CPU එකට data process කිරීම සඳහා data hold කරගෙන ඉන්නේ cache memory නෙමෙයි registers වල. එම නිසා මෙතන මේක වැරදි ප්‍රකාශයක්. මේක නිවැරදි කරන්න ඕන නම් cache memory කියන එක අහක් කරලා registers කියලා දැම්ම නම් හරි. අපි ඊළඟට ගියොත් B වලට අර කලින් ප්‍රශ්නයමයි මේක හරි ප්‍රකාශයක්. ඒතර two principal parts හැබැයි false ඒවා අහන්නේ. එම නිසා ඒක පිළිතුරක් නොවේ. control unit send signals to the මේ කලින් ප්‍රශ්නයමයි.
කිසිම වෙනසක් නැහැ. මේකෙත් තියෙන ALU determines මේක වැරදි. එතකොට ALU නේ මේක තීරණය කරන්නේ CU එකෙන්. ALU operations are controlled by the control unit. හරි. මම හිතන්නේ මේ 2019 ප්‍රශ්නේ 9 විතරයි වෙනස තියෙන්නේ. මේකේ අහන්නේ true, මේකේ අහන්නේ false. 2018 26 වෙනි ප්‍රශ්නෙට ගියොත් the ALU of a computer normally contains number of high speed storage element. ALU එක data ගන්න high speed storage element. cache එක නෙමෙයි නේ ගන්න. RAM එකේ ඒවා cache එකට අරන් cache එකේ ඒවා එයා දා ගන්නවා. කොහෙටද දාගන්නේ? මේ high speed storage element වලට. මොනවද high speed storage elements? registers. accumulator කියන්නේ register එකක්. program counter කියන්නේ register එකක්. ඒක ඒවා පොදුවේ ගත්තොත් ඒකට පොදු දෙන්න පුළුවන් පොදු නම තමයි CPU registers. ALU එක data process කරන්නේ කොහෙ තියාගෙනද? registers වල තියාගෙන. ඒවා high speed. right, control unit එකෙන් කරන්නේ වෙනම කාරණයක්. buffer ගැන අපි පස්සේ කතා කරමු. data speed ගැලපෙන්නේ නැති තැන් දෙකක් අතර data හුමාරු කරද්දී එක පැත්තකින් data එන වේගය වැඩි නම් අනිත් පැත්තේ data read කරන වේගය වැඩි නම් අතරමැද අපි පිහිටවනවා buffer එකක්. ඒක ටැංකියක් වගේ. ඒතර ටැංකියට data එකතු වෙනවා. එකතු වෙලා chunk read කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ඔයගොල්ලෝ online streaming video එකක් බලද්දී buffer වෙවි තමයි play වෙන්නේ. මොකද එන වේගයට play කරන්න බෑ. ඒතකොට අපි කරන්නේ එන ටික එකතු කරලා එකතු වෙන ටික chunk වශයෙන් play කරනවා. ඒකට කියනවා buffering කියලා. එතකොට මේ buffer කියන සංකල්පය මෙතෙන්ට අදාළ නැහැ. මේකේ පැහැදිලි උත්තරේ CPU registers. Accumulators are program counters also correct, but general term එකක් තියෙනවානේ CPU registers කියලා මේ ඔක්කොන්ටම. එම නිසා වඩා හොඳ උත්තරේ B. 2018 හතරවෙනි ප්‍රශ්නෙට අපි ගියාම the arithmetic logical unit of a computer normally contains අර ප්‍රශ්නෙමයි high speed storage elements. එතකොට ALU එක data process කරන්නේ registers උඩ තියාගෙන. එතකොට මේකට උත්තරේ B. 2018 වෙනි ප්‍රශ්නෙට ගියොත් which of the following statement is are true with respect to control unit of a microprocessor. control unit එක සම්බන්ධ සත්‍ය වන්නේ act as a policeman or traffic manager. අනිවාර්යයෙන්ම මේ process එක through data එහෙට මෙහෙට යන එක. ඒ කියන්නේ registers වලින් ALU වලින් registers වලින් memory වලින් registers වලින් input unit වලින් output unit මේ හැමතැනටම data හුවමාරුව පාලනය කරන්නේ කවුද? control unit එක. නිසා act as a policeman, police traffic OIC කෙනෙක් ලෙස හැසිරෙනවා එතන. ඒ හරි. B accepts input data from keyboard. නෑ keyboard එකෙන් input data බාරගන්නේ keyboard controller කියලා තියෙනවා. ඒක interrupt request කියලා වෙනම ක්‍රමයක් තියෙන නිසා මේක control unit එකට දාලා නෑ. carries out logical and arithmetic operation. වැරදි. logical සහ arithmetic operation කරන්නේ ALU එක. ඒක CU එකේ වගකීමක් නෙමෙයි. control unit එකෙන් කරන්නේ arithmetic and logical unit. ඒක ALU එකේ වගකීමක්. determines which actions to carry out according to the values of the program counter. අනිවාර්යයෙන් මම මේ කලිනුත් කිව්වා program count එකේ තමයි තියෙන්නේ. program count එක කියන්නේ process එක ඇතුලේ තියෙන register එකක්. ඒ register එකේ තමයි ඊළඟ instruction එකේ address එක තියෙන්නේ. ඒතර control unit එක ඊළඟ instruction එක memory එකෙන් ගේන්න ඕන process එක ඇතුලට. ඒ ගේන්නේ මොකක් දිහා බලලාද? program count එක දිහා බලනවා. ඒ වගේම status register එක දිහා බලනවා. ඒතර current execution එක සාර්ථක නම් status register එක yes කියලා වැටෙනවා. එතකොට program count එකේ තියෙන address එකෙන් දක්වන ඊළඟ instruction එක ගෙන්නන්න පුළුවන්. කවුද මේ ගෙන්නන්නේ? control unit එක. එම නිසා determines which actions to carry out according to the values in program counter and status register තමයි best answer එක වෙන්නේ. But this is also acceptable, so you can take this answer also. Hold data that can be ready to access by the microprocessor. මේ hold data that can be ready to access by the microprocessor කියලා කියන්නේ registers. data hold කරන්නේ registers වලනේ. එම නිසා E වලින් දක්වන්නේ control unit එක ගැන කතාවක් නෙමෙයි registers ගැන කතාවක්. ඒතකොට register control unit එක ගැන කතාව A D වලට සීමා වෙනවා. 2013 22 වෙනි ප්‍රශ්නට අපි ගියොත් which of the following statement is are true with respect to CPU? registers hold data that can readily yes. මේ උඩ ප්‍රකාශනය මේ අහලා තියෙන්නේ registers වල කරන්නේ data store කරන එක hold කරනවා දරනවා. hold මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා only data that can be readily accessed by the CPU. only data කියන එක වැරදි. මොකද මේ registers වල data විතරක් නෙමෙයි තියෙන්නේ data, address, instruction මේ තුනම තියෙනවා. මොකද ඔබ දන්නවා data process කරන්නේ program වලින්. ඒතර program හැදලා තියෙන instructions වලින්. එතකොට අපි process කරන්න instruction එකක් ඕන. data ත් ඕන. ඒ වගේම data සහ instruction තියෙන address උත් ඕන. මොකද ඒවා memory එකේ තියෙන්නේ කොහෙද දන්නේ නැහැනේ. ඒතර අහවල් තැන තියෙන data item මේ ගේන්න ඕන. ඒතර අහවල් තැන තියෙන data item මේ ගේන්න ඕන. ඊට පස්සේ මේ data item දෙක මේ විදිහට process වෙන්න ඕන. ඒතර instructions තියෙන්න ඕන, data තියෙන්න ඕන. ඒ වගේම only data කියන එකට මම එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා මේක වැරදි.
arithmetic logical unit and control unit are two principal parts of the CPU. අනිවාර්යයෙන්ම CPU එකේ ප්‍රධානම parts වෙන්නේ ALU සහ CPU. එම නිසා B හරි. C. ALU determines which actions to be carried out according to the values of program counter register and status. මේ කලින් මේ ප්‍රශ්නේ කරලා තිනවා. ඒ නිසා මේ C ප්‍රකාශය හරි. D. Control unit sends signal to CPU components to perform. Yes. මේක කලින් කරපු ප්‍රශ්නයක්. මේක හරි. ALU operations are controlled by the control unit. Yes. අවසාන ප්‍රශ්නය මම හිතන්නේ ඒකත් එකම එම ප්‍රශ්නයමයි 2013 22 වෙනි ප්‍රශ්නයමයි ඒක නිසා ඔයගොල්ලන්ට මේක කරන්න පුළුවන් අපි මේ සාකච්ඡා කරමින් යෙදෙන්නේ මයික්‍රෝප්‍රොසෙසර් එක හැදිලා තියෙන පාර්ට්ස් මොනවද කියන එක විශේෂයෙන්ම අපි මේ ඉන්නේ ඔයගොල්ලන්ගේ කම්පියුටර් සිස්ටම්ස් මොඩියුල් එකේ 5 වෙනි පාඩමේ